සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පළමු කොට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රිමංගලය සිහිපත් කරන සමරන මේ උතුම් වෙසක් මාසයේ බොහෝ දුක් පීඩා මැද වසංගත රෝග බය මැද සිටිද්දී පවා ඔබට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම ඔබගේ මහත්ම වූ භාග්‍යයක්. ඉතින් අද දවසේත් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් මිහිරි සදහම් පද ඔබට විකාශනය කරන්නට විකාශන දායකත්වයේ දරන්නේ මීට වසර 11කට පෙර මිය පරලෝකීය විශ්‍රාමලත් විදුහල්පති ගුණසේන විතාන මහත්මයාටත් ඒ වගේම එම මහතාගේ බිරිඳ වන මීට තෙමසකට පෙර මිය පරලෝකීය නැන්සි ද සිල්වා ගුරු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දියණිවරුන් පුතණුවරුන් ඒ වගේම මුණුබුරු මිනිබිරියන් බෑනාවරුන් ලේලිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතින් පින්වත්නි, අද දවසේ මේ උතුම් වෙසක් මාසයේ ඔබට මම කල්පනා කළා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලැබීම පිණිස සසරේ පින්පුරාගෙන පැමිණි දසදහසක් දෙනා අරහත්ත්වයට පත්වෙන ආකාරයට දේශනා කොට වදාළ උතුම් දහම් කරුණු ඇතුළත් විස්තරයක් ඔබට කියලා දෙන්න. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම කලාතුරකින් සිද්ධ වෙන දුර්ලභ වූ ආශ්චර්ය වූ සිද්ධියක්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප සිය ගණනාවකටත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීම අතිශයින් දුර්ලභයි. ඔබ අහලා ඇති පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී දීපංකර පාදමූලේ විවරණ ලැබුවා. ඊට පස්සේ පින්වත්නි, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසුව කොණ්ඩඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තිනවා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේත් කොණ්ඩඤ්ඤ කියන බුදුරජාණන් වහන්සේත් අතර කාලය කල්ප අසංකීයක්. එවැනි අති දීර්ඝ යුග මේ ලෝකයට අන්ධකාරව පැවතුණා. බුදු කෙනෙකුගේ ධර්මයක් ශ්‍රවණය නොවන ඒ ශ්‍රාවක සංගරුවන මේ මහ පොළොවේ ඇවිද නොයන සම්බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින බොහෝම අන්ධකාර යුගයක් මේ ලෝකේ පැවතුණා.
ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම අප සියලු දිනාටම ලැබෙන ඊටාම දුර්ලභ ඊටාම කලාතුරකින් ලැබෙන වාසනාවක්. ඒ නිසා පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේ මොන වගේ ගුණ සම්පatti වලින් යුක්ත කෙනෙක්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ යාමෙන් ලැබෙන වටිනාකම අපිට තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඒ බුදුරජාණන් වහන්සේ සරණ යාම නිසා අපිට ලැබෙන පිළිසරණ කුමක්ද කියලා අද මේ ඉගෙන ගන්න දහම් කරුණු වලින් ඔබට තේරුම් ගන්න පුළුවන්. අපගේ බුදුරජාණන් වහන්සේට තිබුණා ඊටාම ලස්සන රූපකාය සම්පත්තිය. උන්වහන්සේ ඊටාම ලස්සන ඡවි වර්ණයකින් යුක්ත වැඩ සිටියා. ඒ රූපකාය සම්පත්තියට පැහැදිලා චිත්ත ප්‍රසාදය ඇති කරගත්ත බොහෝ දෙනෙක් බුද්ධ කාලේ හිටියා. දවසක් බුදුරජාණන් වහන්සේ උක්කට්ටා කියන නුවරත් සේතව්‍ය කියන නුවරත් අතර දීර්ඝ මාර්ගයක උන්වහන්සේ වැඩම කරනවා. එතකොට පින්වත්නි මේ අද කාලේ වගේ තාර දාපු කාපට් කරපු පාරවල් තිබුණේ නැහැ නේ. ඒ කාලේ තිබුණේ වැලි පාරවල් කරත්ත ගමන් කරන. මේ වැලි පාරේ භාග්‍යතුන් වහන්සේ වඩිද්දී බුදුවරුන්ගේ ස්වභාවයක් තමයි උන්වහන්සේලා වැඩම කරද්දී උන්වහන්සේලා අදිෂ්ඨානයකින් හැර උන්වහන්සේගේ සිරිපා සටහන මේ මහ පොළොවේ පිහිටන්නේ. උන්වහන්සේ ඇවිදගෙන යද්දී මේ සිරිපා සටහන පොළොවේ යම් තැනක තබනවද ඒ පය ඔසවනවත් සමගම ඒක මැකිලා යනවා. ඒ ආශ්චර්යවත් සිද්ධිය. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ දා උන්වහන්සේ හුදකලාවේ තනියම වඩිද්දී උන්වහන්සේ අදිෂ්ඨාන කළා තමන්ගේ සිරිපා සටහන මේ පොළොවේ පිහිටන හැටියට. එහෙම සිරිපා සටහන පොළොවේ පිහිටවල උන්වහන්සේ ටික දුරක් වැඩම කරලා රුක් සෙවණක උන්වහන්සේ නිදහසේ විවේක සුවේ භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේ ද්‍රෝණ කියලා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මාවතේ ඇවිදගෙන ඉද්දී ද්‍රෝණ බ්‍රාහ්මණයට දකින්න ලැබුණා ඊටමත් අසාමාන්‍ය ඊළඟට නිතර දකින්න නැති ලෝකේ දුර්ලභ පාසටහන් පොළොවේ තියෙනවා. ඊටාම දිග ඇඟිලි ඇති, ඒ වගේම දික් විලුඹ ඇති, පොළොවේ සමාන්තර ලෙස පිහිටලා තියෙන සක් ලකුණින් පිහිටි චක්‍ර ලකුණු ඇති. ඒ සිරිපාසටහන දකිද්දී මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා වික්ෂිප්ත වුණා. මේ මොකක්ද මේ අමුතු සිරිපාසටහන? අමුතු පාසටහනක් මේක මිනිසෙක් වෙන්න බෑ. මිනිසෙක් වෙන්න බෑ කියලා තමයි මේ ද්‍රෝණ බ්‍රාහ්මණයට හිතුනේ. මේ පාසටහන ඔස්සේ ඇවිදගෙන ගියා. ගියාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දකිද්දී ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ සිට බිරියව්වත් එක්ක මේ ද්‍රෝණ බ්‍රාහ්මණයට දකින්න ලැබුණ පාසාදිකං පාසාදනීයං ප්‍රසාදේ ඇති කරන ප්‍රසාදනීය වූ සන්තින්ද්‍රියං ඉන්ද්‍රිය සංවර වූ සන්තමානසං මනස සංසුන් වූ උත්තම දමත සමත මනුප්පත්තං උතුම් වූ දමණයටපත් වූ කෙලෙස් සංසිඳවපු ඊළඟට යතින්ද්‍රියන් නාගං ඒ උත්තම හස්තිරාජෙක් වැනි තේජමාන වූ ප්‍රතාපවත් ශරීරයක් ඇති අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න අයුරු මේ ද්‍රෝණ බ්‍රාහ්මණයාට දකින්න ලැබුණා. එතකොට ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ රුක්ෂ මූලයක වැඩ සිටිද්දී ද්‍රෝණ බ්‍රාහ්මණයාට ඉස්සෙල්ලාම තේරුණේ මිනිස්සෙක් කියලා නෙමෙයි. ඒ කියන්නේ මනුස්ස ස්වභාවය ඉක්මවාගේ රූපකාය සම්පත්තියක් අපේ බුදුරජාණන් වහන්සේට තිබුණ නිසා. ගිහිලා අහනවා භවත ඔබ දෙවියෙක්වත්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මං දෙවියෙක් නෙවෙයි කිව්වා. ඊළඟට ඇහුවා භවත ඔබ ගහන්ධර්වෙක්ද කියලා ඇහුවා. කිව්වා බ්‍රාහ්මණේ මං ගහන්ධර්වෙක් නෙවෙයි. එහෙනම් ඔබ යක්ෂයෙක්ද කියලා ඇහුවා. බ්‍රාහ්මණේ මං යක්ෂයෙක් නෙවෙයි කිව්වා. එහෙනම් ඔබ මිනිස්සෙක්ද කියලා ඇහුවා. බ්‍රාහ්මණේ මම මිනිස්සෙක් නෙවෙයි කිව්වා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දීපු පිළිතුර මේ බ්‍රාහ්මණයා බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි.
මේ බ්‍රාහ්මණයා බලාපොරොත්තු වෙන්නේ එක්කෝ දෙවියෙක් කියලා උත්තර දෙයි. එහෙම නැත්නම් ගාන්ධර්වෙක් කියලා උත්තර දෙයි. එහෙම නැත්නම් යක්ෂයෙක් කියලා උත්තර දෙයි. එහෙම නැත්නම් මිනිසෙක් කියලා හරි උත්තර දෙයි කියලා. දෙවියෙක්, ගාන්ධර්වෙක්, යක්ෂයෙක්, මිනිසෙක් නොවන මේ මෙතන වැඩ සිටින භවතානන් කවුද මේ? ද්‍රෝණ බ්‍රාහ්මණයාට හිතා ගන්න බැරි වුණා. ද්‍රෝණ බ්‍රාහ්මණයා අහනවා, "බෞද්ධ මට තේරෙන්නේ නැහැ කිව්ව ඔබ වහන්සේ මේ කියන දේ මට කියලා දෙන්න ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා." එතකොට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තමන් වහන්සේ කවුද කියලා ඉතාම ලස්සනට තෝරලා දුන්නා. මේක හරි වැදගත් වෙන්නත් නේ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යම්කිසි ආශ්‍රවයක් තමන් තුළ තිබීම නිසා දෙවියෙක් වෙනවද? දෙවියන් අතර උපදිනවද? යම්කිසි කෙලෙසයක් ආශ්‍රවයක් තිබීම නිසා දෙවියන් අතර උපදිනවද? ඒ බඳු ආශ්‍රව මා තුළ නැහැ. ඒ නිසා බ්‍රාහ්මණේ මන් දෙවියෙක් නෙවෙයි කිව්වා. යම්කිසි ආශ්‍රවයක් තිබීම නිසා යක්ෂයෙක් වෙනවද? ඒ බඳු ආශ්‍රව මා තුළ නැහැ. ඒ නිසා මම යක්ෂයෙක් නෙවෙයි කිව්වා. යම්කිසි ආශ්‍රවයක් තිබීම නිසා ගාන්ධර්වයෙක් වෙනවද? ඒ බඳු ආශ්‍රවත් මා තුළ නැහැ. ඒ නිසා මම ගාන්ධර්වයෙකුත් නෙවෙයි. යම්කිසි ආශ්‍රවයක් තිබීම නිසා ආයි මනුස්ස ලෝකේ උපතකට යනවද? යම්කිසි කෙලෙසයක් නිසා මනුස්ස ලෝකේ උපතට එනවද? ඒ බඳු ආශ්‍රව මා තුළ නැහැ. ඒ නිසා මම මිනිසෙකුත් නෙවෙයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ තියෙන නික්ලේශී බව, මුන්නහන්සේගේ තියෙන අනාශ්‍රව බව මේ ද්‍රෝණ බ්‍රාහ්මණය ඉදිරියේ ප්‍රකාශ කරද්දී අහනවා, භවතානන් දෙවියන්ගෙන් තොර වූ ආශ්‍රව ඇති, මිනිසයන්ගෙන් තොර වූ ආශ්‍රව ඇති, ඊළඟට ගාන්ධර්වෙක් වෙන ආශ්‍රවත් නැති, මිනිසෙක් වෙන ආශ්‍රවත් නැති කෙනෙක් නම් ඔබ වහන්සේ කවුරු හැටියටද අපි තේරුම් ගන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතාම ලස්සනයි පින්වත්නි. උන්වහන්සේ උපමාවකින් පෙන්නුවා, පුණ්ඩරීකං යථා වග්ගු තෝයේ නූපලිප්පති නූපලිප්තෝ මිලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. මේ වතුරෙන් උඩට ආපු නෙළුම ආපහු වතුරේ නොතැවරි, ජලයේ මත නොතැවරි නෙළුම පිපිලා තියෙනවා වගේ මම මේ කෙලෙස් සහිත ලෝකේ මිනිසෙක් හැටියට ඉපදුනා තමයි. නමුත් මම මේ කෙලෙස් වල නොතැවරි වැඩ ඉනවා. ඒ නිසා බ්‍රාහ්මණය මම මේ කෙලෙස් සහිත ලෝකෙට අයිති නැහැ. බ්‍රාහ්මණය අඳුරගන්නට මට කියන්නේ බුද්ධ කියලා. බලන්න පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥාසිට බුද්ධ කියලා අඳුන්වන්නට, උන්වහන්සේගේ සම්බුදු බව ප්‍රකාශ කරවන්නට උන්වහන්සේට තිබිච්ච ප්‍රධානම අතිශයින්ම ප්‍රධාන ගුණ ධර්මයේ තමයි උන්වහන්සේගේ තියෙන නික්ලේශී බව. උන්වහන්සේගේ තියෙන පරම පවිත්‍ර පාරිශුද්ධ චිත්තසංතානය. එවැනි වූ පාරිශුද්ධ චිත්තසංතානයක් උපදවා ගත්ත කෙනෙක් අතීතයේ හිටියනම් ඒත් සම්බුදුරජාණන් වහන්සේ නම පමණයි. වර්තමානයේ ලෝකේ වැඩ ඉන්නවා නම් ඒත් සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි. අනාගතයේ ලෝකේ පහළ වෙනවා නම් ඒත් සම්බුදු කෙනෙක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාට පස්සේ උන්වහන්සේ ලෝකයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරනකම් ලෝකයේ කිසිම කෙනෙක් දන්නේ සසර දුකින් නිදහස් වීම කෙසේ විය යුතු දෙයක්ද? කොයි ආකාරයට ජීවිතයේ හැසිරවීමෙන්ද දුකෙන් සදාටම නිදහස් වෙන්නේ? කොමන සරණක් ගියාමද ජීවිතයේ දුකෙන් නිදහස් වෙලා සැපත ඇති මාර්ගයකට යන්න පුළුවන් වෙන්නේ? දුක නැති තැනකට සත්‍යයට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මොන වගේ සරණක පිහිටීමෙන්ද කියලා බුදු කෙනෙක් පහළ වෙන තුරු ලෝකයට කියා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේත් හඳුන්වනවා, අනක්ඛතස්ස මග්ගස්ස අක්ඛාතා. කවුරුත් නොකියූ මාර්ගය කියන කෙනා. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. නූපන් මාර්ගයේ උපදවන කෙනා. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. හට නොගත්තා වූ මාර්ගයේ හට ගන්නවන කෙනා. මග්ගඤ්ඤෝ මාර්ගයේ දන්න කෙනා. මග්ගවිදු මාර්ගයේ දක්ෂ කෙනා. මග්ගකෝවිදු මාර්ගයේ අතිශයින්ම දක්ෂ කෙනා.
එතකොට පින්වත්නි මේ නිවන් මාර්ගයේ හික්මවන්ට අතිශයින්ම දක්ෂ වූ අපගේ ශාස්ත්‍රු ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥා කෞශල්‍යයෙන් ඒ වගේම උන්වහන්සේගේ තියෙන මහා කරුණාවෙන් උන්වහන්සේගේ තියෙන බුද්ධ නේත්‍රයෙන් දසදහසක් පිරිස අරහත්ත්වයට පමුණවපු ඊටාම ලස්සන විචිත්‍රවත් දේශනයක් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒ දවස්වල පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කෝසල ජනපදයේ චාරිකාවේ වඩිමින් වැඩ සිටින කාලේ කෝසල රාජධානියේ එවකට රජුරුව බවට පත් වෙලා හිටියේ පසේ නදී කෝසල රජතුමා. පසේ නදී කෝසල රජතුමාට පුරෝහිත බ්‍රාහ්මණයෙක් හිටියා අග්ගිදත්ත කියලා. මේ අග්ගිදත්ත මේ වෙද්දී යම් ටික කාල වයසට ගිය කෙනෙක්. මේ අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණයා පසේ නදී කෝසල රජතුමාගේ පියාණන් වෙච්ච මහා කෝසල රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේ අග්ගිදත්ත කල්පනා කළා දැන් මං ගොඩාක් වයසයි. මේ රාජ්‍ය අනුශාසනා කටයුතු කරන්න ගියහම මට වෙහෙසයි. අනිත් එක මගේ වයස වුණත් දැන් ඉන්න රජුරුවොත් එක්ක සමාන නැහැ. ඉතින් ඒ නිසා මට හොඳ මේ ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන එක. එහෙම හිතලා මේ අග්ගිදත්ත තමන්ගේ නිවසට අඬබෙර ගහලා මිනිස්සුන්ව කැඳිව්වා. කැඳවලා 7 දවසක් මුළුල්ලේ තමන්ගේ තියෙන වස්තුව, ධනය, මිල මුදල්, ගේ දොර ඉඩකඩම්, වතු පිටි යාන වාහන, දැසිදස්සෝ, ස්ත්‍රී කුමාරිකාවෝ මේ සියල්ලම දන් දුන්නා. එතකොට මහා ධනස්කන්ධයකට හිමිකම් කියපු මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ දානෙට ගොඩාක් මිනිස්සු ඇවිල්ලා තම තමන්ට හැකිය අයුරින් වඩු බහන්න අරගෙන පිටත් වුණා. එහෙම දන් දීලා මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ගිහිවෙස් අතහැරලා පැවිදි වුණා. එතකොට මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයට හිටියා දසදහසක පිරිවරක් තමන්ගේ ශිෂ්‍ය පිරිවරක් හැටියට. එතකොට බ්‍රාහ්මණ ශිෂ්‍ය පිරිවරක් හිටියා දසදහසක්. මේ අයත් අග්ගිදත්ත බ්‍රාහ්මණයා සමගම පැවිදි වුණා. එතකොට පින්වත්නි හැබැයි මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා පැවිදි වුණේ බුද්ධ ශාසනය නෙමෙයි. බුද්ධ ශාසනයෙන් බාහිර යම්කිසි පැවිද්දකින් පැවිදි වුණා මේගොල්ලෝ. ඊට පස්සේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන දැන් මෙයාගේ ශිෂ්‍ය පිරිස පිරිවරාගෙන දසදහසක් පිරිස මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා තැන් තැන් වල චාරිකාවේ වඩින අංග, මගධ, කුරු ඊළඟට මේ ජනපදවල චාරිකාවේ වඩිනවා. එතකොට චාරිකාවේ යද්දී මේ විදිහට මේ තමන්ගේ ශිෂ්‍ය පිරිසට අවවාදත් කරනවා. දවසක් කියනවා මේ මාගේ දරුවනි ඔබලාට යම්කිසි කෙනෙකුට කාම විතරකයක් ඉපදුනොත් ඊළඟට ව්‍යාපාද විතරකයක් ඉපදුනොත් විහිංසා විතරකයක් ඉපදුනොත් ඔබලා ඒක හංගවාගෙන ඉන්න එපා. ඒක කාටවත් කියන්න යන්නත් අවශ්‍ය නැහැ. ඒකට කරන්න තියෙන්නේ කෙනෙක් ආහාර පේන නදියේ යුරට ගිහිල්ලා ගොට්ටකට වැලි ටිකක් ගෙනල්ලා මෙන්න මේ හිස් තැන හිස් ස්ථානයේ ශූන්‍ය ප්‍රදේශයේ දාන්න. එතකොට මේ දසදහසක් පිරිවරනේ දැන් පුංචි පිරිසක්ද දසදහසක් කියන්නේ. ඒ දසදහසක් පිරිවර යම් කිසි විදියකට තමන්ගේ හිතට යම් අකුසල විතරකයක් ඉපදෙනවද? කාම විතරකයක් හෝ ව්‍යාපාද විතරකයක් හෝ විහිංසා විතරකයක් හෝ ඉපදුනාද? ඒ අය ගිහිල්ලා අර නදී යුරෙන් වැලි ගොට්ටක් අරන් ඇවිල්ලා අර වැලි දාන්න කියපු තැනට දානවා. මේ විදිහට වැලි දාද්දි කාලයක් යද්දී මහා වාලුකා තීරයක් හැදුනා. විශාල වැලි ගොඩක් එතන හැදුනා. එතකොට මේ වැලි ටික විසිරීලා ගියාට පස්සේ ලොකු භූමි ප්‍රමාණයක විශාල වැලි ගොඩක් හැදුනා. එහෙම කාලයක් යද්දී මේ අය එතන විහාර, කුටි, ආරාම, පන්සල් ආදී හදාගෙන වාසය කරනවා. දවසක් එක්තරා අභිචත්ත කියලා නාගිරාජෙක් ඒ වැලි ගොඩට අරක් ගත්තා. දැන් බලන්න පින්වත්නි මේකෙන් අපිට තේරෙනවා අපි නොසිතන විදිහට මේ නොපෙනෙන ලෝකයේ අය එක එක ස්ථාන වලට අරක් ගන්නවා. ඔබ අහලා ඇති රුක්ෂ වලට අධිග්‍රහිතව ඉන්නවා නොපෙනෙන ලෝකයේ දෙවිවරු ආදී.
සමහර විට මේ විශාල ගල් පර්වත ආදී දේවල් වලට අධිග්‍රහිත වෙලා ඉන්නවා. ඊළඟට මේ පොළොවට අධිග්‍රහිත වෙලා බහිරව පිරිස ආදී ඉන්නවා. ඒකට අපිට මේ පේන ලෝකෙට වඩා නොපෙනෙන ලෝකයකුත් මේ අපි ජීවත් වෙන පරිසරයේම අපිට පෙනෙන්න ඒගොල්ලොත් ඉන්නවා. එතකොට පින්වත්නි ওই විදිහට මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයත් එයාගේ ශිෂ්‍ය පිරිසත් ඔය අංග මගධ කුරු ආදී ජනපදවල ප්‍රසිද්ධ වෙලා ගියා. මේ අග්ගිදත්ත බොහෝම ශිෂ්‍ය පිරිසක් එක්ක මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරමින් පැවිද්දෙන් පැවිදි වෙලා ඉන්නවා කියලා. මිනිස්සු මාසයක් පාසා මේ පැවිද්දන්ට මහා සත්කාර සම්මාන පවත්වන්න ඕනේ කියලා විශාල වශයෙන් දානමාන හදාගෙන ඇවිල්ලා මේ අයට පුද සත්කාර පූජා දැක්වුවා. එතකොට මේ දන් දෙන්න එන දායකයන්ට මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා බණ කියනවා. කොහොමද බණ කියන්නේ? පින්වත්නි, සියලු දුකෙන් නිදහස් වෙන්න ඕනි. සියලු දුකෙන් නිදහස් වෙන්න තමන් කැමති නම් සරණ යන්න ඕනි. කාවද සරණ යන්න ඕනි? කෙනෙක් නෙවෙයි. පර්වත සරණ යන්න. වනාන්තර සරණ යන්න. ආරාම සරණ යන්න. විශාල රුක්ෂ ඇත්නම් ඒ රුක්ෂ මුල් සරණ යන්න කියලා තමන්ගේ ශිෂ්‍යයන්ටත් මේ බණ උගන්වලා ශිෂ්‍යයොත් ওই විදිහට අවවාද කරගෙන යනවා. මේ ගුරුතුමත් ওই විදිහට අවවාද කරගෙන යනවා. දැන් මිනිස්සු කැමතිනේ පින්වත්නි දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න කැමති නිසා ඒ මිනිසුත් වනාන්තර සරණ යනවා, ගස්කල් අදහනවා, ඊට පස්සේ ආරාම රුක්ෂ ආදී අදහනවා. දැන් ඒ කාලේ මේවා ප්‍රකටව තිබුණා. දැන් අද කාලේ අපි ගත්තොත් මේ ලංකා භූමියේ ගස්කල් වනාන්තර ආදී අදහන අය සුලභ නැහැ. ඒකට අල්පයි. ඒ වෙනුවට අද කාලේ හැදිලා තියෙන්නේ නොපෙනෙන නමනස ලෝකේ දේවාල ගාන ගිහිල්ලා මේ වගේ නොපෙනෙන ලෝකේ පිළිසරණ ලබා ගන්න තමයි මිනිස්සයා කල්පනා කරන්නේ. මොකද ඒකට හේතුව මිනිස්සයා දුකෙන් නිදහස් වෙන්න කැමතියි. තමන්ගේ ජීවිතේට කායික මානසික දුක් දුන්නස් පැමිණෙන්නේ නැති විදිහට ඉන්න කැමතියි. එතකොට එහෙම කැමති වෙච්ච මිනිස්සු මේ ආරාම රුක්ෂ ආදී සරණ යනවා. වනාන්තර ගස්ගල් ආදී සරණ යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා දිනයක උදෑසන සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී හිමිදිරි උදෑසනින් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ ලෝකයේ දිස බලවදාරා. උන්වහන්සේගේ බුද්ධ නේත්‍රයට එදා මුණ ගැහෙනවා. ඊටාම ලස්සන පහන් එළියක් වගේ, කලයක් ඇතුලේ දල්වලා තියෙන පහන් එළියක් වගේ මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ ජීවිතේ මාර්ගඵල අවබෝධයේ පිණිස, අරහත්ත්වයේ පිණිස හිත මෙහෙවන්න පුළුවන් හැකියාව මෙයාගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. වැරදි දෙයක් සරණ යන්න ගිහිල්ලා, වැරදි මිත්‍යා දෘෂ්ටියකට පැමිණිලා ඒක ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම අර දසදහසක් පිරිසටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලැබලා දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් වැරදි සරණ යාමක් නිසා ඒක වැහිලා ගිහිල්ලා. එදා බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඇමතුවා. කියනවා, මොග්ගල්ලානේ, අර අග්ගිදත්ත මහජනයාව වැරදි තොරකට බස්සනවා. ඔබට පේනව නේද ගිහිල්ලා මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා මිනිස්සුන්ව නොමග යවලා ඉන්න හැටි. ඒ නිසා ඔබ යන්න. ගිහිල්ලා ඔහුට අවවාද කරන්න. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වදාලා, අනේ ස්වාමීනි, එතන මහා පිරිසනේ. ස්වාමීනි, එතන පිරිස වැඩි. බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මං කියන දේ ඒගොල්ලෝ පිළිගනීද කියලා ඇහුවා. මං කියන්න ගියොත් එහෙම මට අපහසු වෙයිද නැහැ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, මොග්ගල්ලානේ, ඔබ කලින් ගිහිල්ලා පටන් ගන්න, මාත් එන්නම් කිව්වා. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙහෙම හිතුවා. එතන පිරිස අතින් අති විශාලයි. දැන් දසදහසක් පිරිසනේ. දැන් හිතන්න පින්නත් සාමාන්‍ය 100ක් 200ක් 500ක් වගේ පිරිසක් ඉන්නකොට විශාල පිරිසක් නේ. දසදහසක පිරිසක් එකතු වුණාම එතන මහා විශාලයට තියෙනවානේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කල්පනා කළා, දැන් මෙතන දසදහසක පිරිසක් ඉන්නවා. මේ පිරිස මැද්දට ගිහිල්ලා මං යම් කරුණක් කියන්න ගියොත් එහෙම
ඒගොල්ලෝන්ගේ පිරිස වැඩි නිසා ඒගොල්ලෝන්ගේ කරුණු ඉස්මතු කර කර කරුණු දක්වා කතා කරන්න යද්දී මං කරන දහම් කතාවට බාධා වෙනවා. ඒ දහම් කතාව අඩාල වෙනවා. ඒ නිසා මං 이르දි බලයකින් යම්කිසි විදිහක දෙයක් කරන්න ඕනි කියලා උන්වහන්සේ අර එලිමහන ඉන්න අර පැවිද්දෝ අග්ගිදත්තත් ඒ වගේ මේ අග්ගිදත්තගේ ශිෂ්‍ය පිරිසටත් එලිමහනේ ඇවිදවිදි තැන් තැන් වල ඉන්න අයට ඇතුළට පිටත් වෙන විදිහේ 이르දියක් පෑවා. ඒ තමයි එකපාරම පොද වැස්සක් ඇති කර අකාලේ. ඊට පස්සේ පොද වැස්ස එද්දී මේගොල්ලෝ හනි හනික ඉක්මනට ඉන්න තැන් වලින් නැගිටලා තමන්ගේ කුටි වලට පන්සල් වලට විහාර වලට ගියා. ගියාට පස්සේ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා හිටපු ඒ ප්‍රධාන විහාරයේ ඉස්සරහට ගියා. පන්සලට ඉස්සරහට ගිහිල්ලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළට ඇහෙන්න කතා කරා අග්ගිදත්ත කියලා. ඉතින් පන්සල ඇතුළේ හිටපු අග්ගිදත්ත එකපාරම සලිත වෙලා ගියා. මගේ නමෙන් කතා කරන්න පුළුවන් තරම් හයිය තියෙන කෙනෙක් මෙතන නැහැ. කවුද මගේ නමෙන් කතා කරන්නේ කියලා හොඳට බැලුවා. බලලා දැඩි මාන්නයකින් මේ මිනිස්සු ඇහුවා මේ බ්‍රාහ්මණයා කවුද මට නමින් කතා කරන්නේ කියලා. කිව්වා බ්‍රාහ්මණය මම කිව්වා. මම කියන්නේ කවුද කියලා ඇහුවා. මේ මට අද රැයක් මෙතන ඉන්න දෙනවද? මට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්ද අද රැයට මෙතන ඉන්න කියලා ඇහුවා. එතකොට කිව්වා මෙහෙ ඉන්න තැන නෑ. මෙහෙ ඔක්කොම කුටි පිරීලා තින්නේ. ආපු තැනකට යන්න කිව්වා. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මිනිස්සු යන්නේ මිනිස්සු ළඟට. ඊළඟට ගවයෝ යන්නේ ගවයෝ ළඟට. ඉතින් පැවිද්දෝ ළඟට යන්නේ නැතුව වෙන කොහේ යන්නද කියලා ඇහුවා. එතකොට ඇහුවා "ඒ කියන්නේ ඔබ මහාන කෙනෙක්ද? පැවිද්දෙක්ද?" කියලා ඇහුවා. "ඔව් මම පැවිද්දෙක් තමයි" කිව්වා. "හරි එහෙනම් කෝ පැවිදි වුණා නම් පැවිදි පිරිකර? කෝ මේ කරේ අරන් යන කර්මල්ල? පැවිදි පිරිකර කෝ" කියලා ඇහුවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. බ්‍රාහ්මණය ඒ පැවිදි පිරිකර එල්ලගෙන යන්නේ හරි බරයින්නේ. ඒවා උස්සගෙන තනින් තන ගෙනියන්නත් අමාරුයි. ඒ නිසා මම ඒ ඔක්කොම පිරිකර ටික එකතු කරලා මේ අභ්‍යන්තරය ඇතුලේ තියාගෙන ඉන්නේ කිව්වා. එතකොට මේ අග්ගිදත්ත ඒ උත්තරේට පැහැදුන්නේ නැහැ. අග්ගිදත්ත කිව්වා එහෙනම් ඔය ඇතුලේ තියෙන පිරිකර ටිකක් තරම් තමුන්නාසේ යන තැනක යන්නේ එකයි ඇත්තේ කිව්වා. එතකොට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිව්වා මේ අග්ගිදත්ත කේන්ති ගන්න ඕනේ. මට දැන් ඉන්න තැනක් නැත්තම් ආන් අර ඉස්සරහ තියෙන වැලිගොඩ ගාව මං හිටියට කමක් නැද්ද කියලා ඇහුවා. ආපෝ එහෙ යන්න එපා. එහි විශාල නාගරාජයෙක් ඉන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ ඒකට කමක් නෑ මං හිටියට ඉන්න අවසර දෙනවද කියලා මට. එහෙනම් ඔබ වහන්සේ ඉන්න. හැබැයි ඔබ වහන්සේගේ ජීවිත අපේක්ෂාව ගැන ඔබ වහන්සේ හිතේ තියාගන්න එපා. ඔබ වහන්සේගේ ජීවිතේ වගකීම ඔබ වහන්සේම ගන්න කිව්වා. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වැලිගොඩ තියෙන ප්‍රදේශයට වැඩම කළා. වැඩම කරලා එතන ආසනයක් පනවගෙන වැඩ ඉන්න හදද්දීම නාගරාජයාට දැනුණා. නාගරාජයා කල්පනා කළා මේ ශ්‍රමණයා මෙතන මේ අල්ලගන්න ඇවිල්ලා වගේ මේ ශ්‍රමණයාව දැම්මම මං එලව ගන්න ඕනි කියලා නාගරාජයා විශාල දුමක් මතු කළා තමන්ගේ ශරීරයේ. ඒ දුම පතු කරලා මේ නාගරාජයා හිතුවේ මම මේ ශ්‍රමණයාව මරලා විනාශ කරනවා මේ දුමෙන්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් දුමක් පිට වෙන විදිහ 이르දියක් පෑවා. දැන් නාගරාජයාගේ ශරීරයෙන් විශාල දුමක් පිට වෙනවා. ඒ දුමින් මොග්ගල්ලාණන් වහන්සේට කිසි පීඩාවක් හටගන්නේ නැහැ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් හටගන්නා දුමෙන් නාගරාජයා ඊටාම පීඩාවටපත් වුණා. දැන් පින්වත්නි 이르දි බලයෙන් අග්‍රේසර උත්තමයන්නේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එතකොට මේ නාගරාජයා තවත් කේන්ති ගත්තා. කේන්ති අරගෙන කල්පනා කළා මේ ශ්‍රමණයා මට මේ දුම් පිට කරලා මම පීඩාවටපත් කරන්න හදන්නේ. එහෙනම් මම මේ ශ්‍රමණයාට ගිනිදැල් පිට කරලා මම පුච්චලා විනාශ කරනවා කියලා විශාල ගිනි ජාලාවක් පිට කරා. ඒ වෙද්දී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් ගිනි ජාලාවක් පිට වෙන විදිහේ 이르දියක් පෑවා. ඉතින් අර නාගරාජයාගේ 이르දියෙන් ගිනිදැල් මතු වුණාට ඒ ගිනිදැල් වලින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිසිදු හානියක් නැහැ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් හට ගන්නා වූ ගිනිදැල් වලින් 이르දියෙන් හට ගන්න ගිනිදැල් වලින්
නාගරාජයාට හරි වෙහෙසයි. පින්වත්නි මේකේ සඳහන් වෙනවා ඒ ගිනි ජාලාව බඹලුව දක්වා ඉහළට නැගුණා කියලා. එතකොට කොහොම ගිනි දැල්ලක් වෙන්න ඇද්ද? ඉතින් පින්වත්නි දැන් මේ විස්තරය වෙන්නේ මේක රාත්‍රී කාලේ වෙන දෙයක්. දැන් මේ රාත්‍රී කාලේ විශාල ගිනි ජාලාවක් මැද්දේ විශාල දුමක් මැද්දේ මේ නාගරාජයත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිරිසට පේන්නේ නැතුව ගිනි දැල්ලත් දුමත් පමණක් පිරිසට පේනවා. ඉතින් අර පිරිස බලන් ඉඳලා තමන්ගේ කුටි වලට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ අපූර්ව ශ්‍රමණයා අපරාධ නිස්කාරණේ වෙනසුන අපි කිව්වා උතෙන්ට යන්න එපා කියලා. ඇහුවේ නැහැ කියලා කතා වෙවි හිටියා. පහවදා උදේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිසිම කායික පීඩාවකින් තොරව මානසික පීඩාවකින් තොරව උන්වහන්සේ අර වැලිගොඩේ උන්වහන්සේ ආසනයක් පනවගෙන වැඩ ඉන්නවා. නාගරාජයා හොඳටම দমনය වුණා. නාගරාජයා ඇවිල්ලා ඒ වැලිගොඩ වටේට දරන වැල ගහලා නාගරාජයා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සිරසට ඉහළින් පෙනී කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් පින්වත්නි අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ විදිහට ඉඳිද්දී අර තාපසවරු අර පැවිද්දු ශ්‍රමණයෝ ටික වේගෙන් ඉක්මනට උදේ පාන්දර වෙද්දී එනවා. ඇවිල්ලා කල්පනා කළා අයියෝ අපූර්ව ශ්‍රමණයා දැන් නම් ඇටකටුවක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ කියලා දැන් කතා වෙවි එනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර වැලිගොඩේ නිස්සද්දව භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නවා. අග්ගිදත් ඇවිල්ලා හිමීට පාත් වෙලා ඇහුවා ශ්‍රමණය කායික පීඩාවක් නැද්ද? ඔබ වහන්සේගේ ශරීරයට කිසි හානියක් වුණේ නැද්ද? එතකොට අර නාගරාජයා කෝ කියලා ඇහුවා. ඇයි අග්ගිදත්ත ඔබට පේන්නේ නැද්ද මේ මගේ හිසට ඉහළින් විශාල පෙනුගොබයක් මවාගෙන ඉන්න මේ නාගරාජයා මං দমনය කළා කිව්වා. එතකොට මේ අග්ගිදත්ත එකපාරම බය වෙලා එකපාරම පැහැදුනා. මහා ආශ්චර්යයක් නෙමෙයි. මහා අద్භූතයි නෙමෙයි. මේ බඳු බල සම්පන්න වූ තේජාන්විත වූ නාගරාජ්‍ය පවා দমনය කරපු මේ ශ්‍රමණයා නම් මහා 이르දිමත් කෙනෙක් කියලා පැහැදුනා. ඒ මොහොතේ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතින්ට වැඩම කළා. වැඩම කරපු සැනින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතනින් නැගී සිටලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළා. වන්දනා කරද්දී අග්ගිදත්ත බ්‍රාහ්මණයා නිකන් තකුමුකු වෙලා ගියා. මෙතරම් 이르දි බල සම්පන්න මෙච්චර මේ අద్භූත දේ කිරීමේ හැකියාව තියෙන මේ ශ්‍රමණයා තවත් ශ්‍රමණයෙකුට වඳිනවා. එහෙනම් මෙයා තවත් උසස් කෙනෙක්ද? ඇහුවා මේ ඔබ වන්දනා කරපු මේ ශ්‍රමණයා කවුද කියලා ඇහුවා. කිව්වා මේ තමයි මන් සරණ ගියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් ඔබ වහන්සේ යම් ශ්‍රමණයෙකුට වන්දනා කරනවා නම් අපිත් වන්දනා කරන්න සුදුසුයි කියලා අග්ගිදත්ත භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ අග්ගිදත්ත තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වා උපස්ථායකයන්ට කිව්වා මේ බලන්න මම මේ වන්දනා කරා ශ්‍රමණයන් වහන්සේට. ඔබලත් වන්දනා කරන්න කිව්වා. එතකොට ඒ පිරිසත් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා අග්ගිදත්ත ඔබ ඔබේ ශ්‍රාවකයන්ට ඔබේ ගිහි දායකයන්ට මොනවද බණ හැටියට කියලා දෙන්නේ? එතකොට අග්ගිදත්ත කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මම කියලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන්න කැමති අයට දුකෙන් මිදෙන මාර්ගය කිව්වා. හරි ඉතින් මේ මාර්ගය මොකද්ද කියලා කියන්න කිව්වා. දුකෙන් මිදෙන්න කැමති යම් කෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ මේ වනාන්තර සරණයන්ට දුකෙන් මිදෙන්න යම් කැමති කෙනෙක් ඉන්නවනම් ඒ ඔක්කොම මේ පර්වත සරණයන්ට දුකෙන් මිදෙන්න කැමති යම් කෙනෙක් ඉන්නවනම් ඒ ඔක්කොම මේ චෛත්‍ය ස්ථාන ඊළඟට විශාල රුක්ස් මුල් සරණයන්ට කියලා මං කියලා දෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ අග්ගිදත්ත ඔය පාර වැරදි කිව්වා. ඕවා සරණ ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න බෑ කිව්වා. ඒ නිසා ඔය ඔක්කොම මාර්ගය බතාරින්න කිව්වා. අතහැරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගයේ සරණයන්ට ඔබ මේ මාර්ගයට පැමිණෙන්න කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවලින් මේ අග්ගිදත්තත් ඒ වගේම අර දසදහසක් පිරිසටත් ලස්සන බුද්ධාවාදී කළා. ඒ තමයි බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. මිනිස්සු බය තැති ගැනීම ඇති වුණාම බොහෝ දේවල් සරණ යනවා. ආරාම, ඊළඟට රුක් මුල්, පර්වත, ඊට පස්සේ විශාල වනාන්තර වන්දනා කර කර සරණ යනවා. එතකොට පින්වත්නි අද කාලෙත් මේක තියෙනවා. අද ඒ ක්‍රමයටම නොතිබුණාට අදත් මේක තියෙනවා. ඔබ සමහරට දැකලා ඇති විශාල නුග ගස් යට පුංචි පුංචි දේව පිළිම තියලා මිනිස්සු වන්දනා කරනවා. ඒ වගේම නොඑක් තැන්වල දේවාල, බුද්ධ පූජා ස්ථාන හදාගෙන මිනිස්සු වන්දනා කරනවා. ඊළඟට නොඑක් බාරහාර වෙනවා. ඊට පස්සේ නොපෙනෙන ලෝකේ නොඑක් උපකාර ගන්නට මිනිස්සු පෙළඹෙනවා. මේකට හේතුව මොකද? මිනිස්සු දුකටපත් වෙලා ඉන්න නිසා. දුකෙන් නිදහස් වෙන මාර්ගයක් අපිට මේ ස්ථානයෙන් ලැබෙවි කියන අදහස නිසා. එතකොට මේ මිනිස්සයා අසරණ බව සැබෑව. ඒ මිනිස්සයාගේ අසරණ බව නිසා ඒ මිනිස්සයා සරණක් හොයාගෙන යන තැන නිවැරදි නෑ. ඒක බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මේ ගාථා වලින් පෙන්වලා දෙනවා. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාමි රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. මිනිස්සු බයට තැති ගැනීමටපත් වුනාම ආරාම රුක් මුල් වනාන්තර ආදී සරණ යනවා. නේතං කෝ සරණං khේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. මේ සරණ ඒකාන්තගත ශේම භූමිය නෙවෙයි කියනවා. නේතං සරණ මුත්තමං මේක උතුම් සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. මේ සරණට පැමිණිලා දුකින් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න පින්වත්නි මේ නොඑක් ඇදහිලි වලට සරණ යද්දී පිහිට ලබද්දී ඒ සරණේ හැමින් ඒ පිහිට ලැබීමෙන් සියලු දුකින් නිදහස් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි ගත්තොත් පින්වත්නි අද කාලේ මිනිස්සුන් නොඑක් කරදර බාධාවම ලෙඩ දුක් හැදුනාම ව්‍යාපාර බංකොලොත් වුනාම ඊළඟට නොඑක් කරදර පීඩා දුක් පීඩා ඇති වුනාම ඊළඟට මිනිස්යන්ට විභාග ඊළඟට නොඑක් තමන්ගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාව පැමිණියාම ඒ මිනිස්සු බයට තැති ගැනීමටපත් වෙලා හිතේ බය තැති ගැනීම නැති කරගන්න කියලා නොඑක් ඇදහිලි වලට යනවා. එක්ක පූජාවට අරගෙන යනවා. එක්ක දේවාල වලට යනවා. එහෙම නැත්නම් අමනුෂ්‍යයන්ගෙන් නොඑක් පුද පූජා දීලා ඒගොල්ලන්ගෙන් උපකාර ගන්න බලනවා. මේකට හේතුව තමයි තමන් දුකටපත් වෙලා මේ දුකෙන් නිදහස් කරවන්න කියලා මේ දුකට උපකාරයක් ගන්න කියලා මිනිස්සු සරණ යෑමක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරි සරණ යෑමක් නෙවෙයි කියනවා. සියලු දුකෙන් නිදහස් කරවන්න බෑ ආන් ඒ සරණට. ඊළඟට හැබෑම සරණත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යමෙක් බුදුරජාණන් වහන්සේත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් සරණ යනවාද චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඒ අයට චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ගේ නුවණින් දකින්න පුළුවන්. ඒ කුමක්ද? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ජාතික්කම අරියං චට්ඨංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං. දුකත් දුක්ඛ සමුප්පාදං දුකේ හට ගැනීමත් ඒ වගේම දුක නැති කිරීමත් දුක නැති කරන්නව මාර්ගයත් කියන චතුරාර්ය සත්‍ය ධර්මය ඔවුන්ට අවබෝධ කර ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් පින්වත්නි බලන්න අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කැමැති ශ්‍රාවකයා පළමුවෙන්ම කරන්න ඕනි කුමක්ද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනි. මේක කියන්නේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවාද? ධර්මයේ සරණ යනවාද? සංඝ රත්නයේ සරණ යනවාද? ඒ අයට තමයි කියන චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වකීය ප්‍රඥාවෙන් දැක අවබෝධ කරමින් තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ යාම තමයි මේ ලෝකයේ තියෙන අපිට ලැබෙන වටිනම දේ. අපේ ජීවිතවලට ලැබෙන ඒකාන්තයෙන්ම ස්ථීරම රැකවරණය. ස්ථීරවම දුකින් නිදහස් වෙන පාර පෙන්වන සරණ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම. ධර්ම රත්නයේ සරණ යාම. සංඝ රත්නයේ සරණ යාම. ඉතින් ඒ සරණට පැමිණිලා කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ අවස්ථාව තියෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ඒතං කෝ සරණං khemං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේක තමයි ඒකාන්තගත වූ ෂේම භූමිය වෙච්ච සරණ. ඒතං සරණමුත්තම මේක තමයි උතුම්ම සරණ. ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට පැමිණිලා සියලු දුකෙන් නිදහස් වීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් පින්වත්නි යමෙක් දුකෙන් නිදහස් වෙන්න කැමති නම් සරණ යන්න ඕනි කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ඒ වගේම ඒ ශ්‍රාවක සංගරුවන මේ තිසරණේ කෙනෙක් සරණ යනවා නම් ඒ කෙනාට තමයි සසර දුකින් සදාටම නිදහස් වීමේ අවකාශය තියෙන්නේ. එහෙම නැත්නම් අපි යම් යම් පුද සත්කාර ඊළඟට නොඑක් පුද පූජා වලින් ඇදහිලි වලින් යම් කිසි කෙනෙක් තමන්ගේ දුක නැති කරන්න කියලා යම් කිසි ක්‍රියාකාරකම් කරනවාද? එයින් తాවකාලික විසඳුමක් ලැබුණාට සසර දුකින් සදාටම නිදහස් වීමක් නැහැ. ඔහුගේ දුකේ සම්පූර්ණ කෙලවරක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තිසරණිය තමයි මනාකොට උතුම් සරණ. මොකද හේතුව කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේ තුල මේ ලෝකයට අයිති කිසි දෙයක් නැහැ. උන්වහන්සේට දෙවියන් තුල තියෙන ආශ්‍රවත් නැහැ. මනුෂ්‍යයන් තුල තියෙන ආශ්‍රවත් නැහැ. මේ ලෝකයේ කිසිම උපතකට යන ආශ්‍රව බුදුරජාණන් වහන්සේ ළඟ නැහැ. උපතකට අයිති දේවල් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. ඊළඟට මේ ධර්මයේ මේ රාග දේශ මොහ වැඩෙන කිසිම දෙයක් නැහැ. උතුම් පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ. ඊළඟට ඒ ශ්‍රාවක සංගරුවන මාර්ගඵලලාභී අරහත්ත්වයට පත්වෙච්ච ඒ ශ්‍රාවක සංගරුවන තුල කෙලෙස් නැහැ. ඉතින් ඒ නික්ලේශී උත්තමයෝ දුකෙන් සදාටම නිදහස් වෙච්ච උත්තමයෝ සරණ ගියොත් ඒ උත්තමයන් පැමිණිච්ච උතුම් මාර්ගයට කෙනෙකුට පැමිණීමේ අවකාශය තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්ම රත්නේ සරණ යාම, සංඝ රත්නේ සරණ යාම තමයි උතුම්ම සරණ. ඔන්න ඔය ගාථා වලින් බුදුරජාණන් වහන්සේ අර අග්ගිදත්ත ඇතුළු දසදහසක් පිරිසට අවවාද කළා. බුදුරජාණන් වහන්සේ මේ ගාථා වලින් නිවැරදි සරණක් තෝරලා දුන්නා. වැරදි සරණක් තෝරලා දුන්නා. ආන්න එතකොට මේ නිවැරදි සරණ තේරුම් අරගෙන අර වැරදි සරණ ස්තැනින් අත්හැරියා. අත්හැරලා අර බුදුරජාණන් වහන්සේගේ ගාථා සහිත දේශනාවට සවන් දුන්නේ පිරිස ඒ සැනින්ම ඒ අයගේ සසරේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වෙලා ආවා. හරි පුදුමයි. ඒ දසදහසක් දෙනා පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා බවට පත් වෙලා වැඩ හිටියා. ඒ අවස්ථාවේ පින්වත්නි දැන් මේගොල්ලෝ පැවිදිලා ඉන්නේ වෙනම බුද්ධ ශාසනයක නෙමෙයිනේ. මේගොල්ලෝගේ පැවිද්ද තියෙන්නේ ඒගොල්ලෝම සිවුරු පරවගෙන පැවිදි වෙච්ච පැවිද්දක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වා පින්වත් මහණෙනි මෙහෙ එන්න. මේ ශාසනයේ නිර්මල ධර්මයේ පිවිතුරු ලෙස දේශනා කොට තිබෙන්නේ මනාවකට දේශනා කොට තිබෙන්නේ කියලා කියද්දීම අර සියලු දෙනාගේම අර පරණ පැවිදි වෙස් නැති වෙලා ගිහි වස්ත්‍රات නැති වෙලා කෙස් රැවුල් බෑවිලා ඊටාම ලස්සන ශ්‍රමණයන් වහන්සේලා දසදහසක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේ ළඟ 이르දි බලයෙන් පැවිද්ද ලැබුණා. ඒ භික්ෂු පැවිදිභාවයේ ඒ දසදහසක් රහතන් වහන්සේලා ලැබුවා. උපසම්පදාවත් ඒ මොහොතේම ලැබුවා. එතකොට එදා අංග මගධ කුරු ආදී ජනපද වලින් මිනිස්සු දානේ අරන් ඇවිල්ලා. දානේ අරන් ආවට පස්සේ අර කලින් හිටපු රිසිවරු නැහැ. පැවිදි වෙලා ඉන්න පිරිසක් දකින්න ඉන්නවා. එතකොට පැවිදිලා ඉන්න මේ පිරිස දැකලා මේගොල්ලෝ කල්පනා කළා එක්කෝ මේ අග්ගිදත්ත ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වුණාද? එහෙම නැත්නම් ශ්‍රමණ ගෞතමයන් අග්ගිදත්ත ළඟ මහණ වුණාවද්ද? මේකේ කවුද දැන් මෙතන ඉන්න වැඩිහිටි කෙනා? කවුද මෙතන ඉන්න ශ්‍රේෂ්ඨ කෙනා කියලා මේ මිනිසුන්ගේ හිතේ යම්කිසි සැක සංකාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා අග්ගිදත්ත මේ ජනයාගේ සිතේ තියෙන සැක සංකා දුරු කරන්න කිව්වා. ඒතර අග්ගිදත්ත රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරගත්තා. වන්දනා කළා කිව්වා ස්වාමීනි මම ශ්‍රාවකයා වෙමි. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක. ස්වාමීනි මම ශ්‍රාවකයා වෙමි කියලා තුන් වතාවක් වන්දනා කළා. බලන්න පින්වත්නි එතකොට යමෙක් වැරදි සරණක් යනවා නම් ඒ වැරදි සරණකින් කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අවකාශය ලැබෙන්නේ නැහැ.
කොතරම් පුණ්‍ය සම්පත්තිය තිබුණත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඒ නිසා අපි හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. දිවි දෙවනි කොට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවා. දිවි දෙවනි කොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. දිවි දෙවනි කොට ඒ ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා. ඒ සරණට පැමිණලා තමයි සියලු දුකින් නිදහස් වීම තියෙන්නේ. ඒ නිසා අප සියලු දෙනාටත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් මිහිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේ ධම්ම පූජා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසර 11කට පෙර මිය පරලෝකීය විශ්‍රාමලත් විදුහල්පති ගුණසේන විතාන මහත්මයාටත් ඒ වගේම එම මහතාගේ බිරිඳ වන මීට මාස 3කට පෙර මිය පරලොව ගිය නැන්සිද සිල්වා ගුරුමෑණියන්ට පින් පැමිණවීම පිණිස දූ දරුවන් ඒ වගේම බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පළමු කොටම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරු සේනාපති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් සියලු දෙනාගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාවත් රැකවරණයත් මේ පින්වත් හැම දෙනා වෙත සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ පින් හේතු වේවා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මීට තෙමසකට පෙර මිය පරලොව ගිය නැන්සිද සිල්වා ගුරුමෑණියන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමය පුණ්‍යානුභවයෙන් ඒ මිය පරලොව ගිය නැන්සිද සිල්වා ගුරුමෑණියන්ගේ පරලොව ජීවිතේ සැපවත් භාවයට පත්වෙත්වා. සුවපත් භාවයට පත්වෙත්වා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. වසර 11කට පෙර මිය පරලොව ගිය විශ්‍රාමලත් විදුහල්පති ගුණසේන විතාන මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරන පවුල්වල සිටින සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් භාවයට පත්වෙත්වා. සුවපත් භාවයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින ධම්ම පූජා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන පින්වත් විජායි සහ වාසව යන දියණිවරුන් ඊශර කේශර සහ ඒකේශ්වර යන පුතණුවරුන්ටත් ඒ වගේම සුනිල් සහ සුමිත් යන බෑනාවරුන්ටත් අජන්තා රසිකා සහ දිල්රුක්ෂ යන ලේලිවරුන්ටත් මහේෂාන් ගිම්හාන් දෙව්හාන් නිර්වාන් සහ හිරුජ යන මුණුබුරන්ටත් ඒ වගේම නිශ්මි හේෂංකි චෙනුකි සහ බුද්ධ යන මිනිබිරියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල සිටින ඥාතිත මිත්‍රාදීන් දූ දරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත ලබත්වා. මේ ධර්ම දානමේ පුණ්‍යානුභාවයෙන් ඒ හැම දෙනාටම සුවසේ ජීවිත ගත කිරීමේ වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ රැස් කළා වූ සියලු පින් එකසේ උපකාර වෙත්වා. ඒ වගේම මේ කොවිඩ් අසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ලංකා වාසී ලෝ වාසී හැම දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඊතා ඉක්මනින් මේ ලෝතලෙන් දුර වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත ඊතා ඉක්මනින් සැලසේවා. සියලු ලෝවැසි සත්වයන්ට යහපත සැපත උදා වී සුවසේම ජීවිත ගත කිරීමේ කාල පරිච්ඡේදයක් නැවතත් උදා වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අයිති වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස දීර්ඝායු සම්පත පිණිස ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අයිති වේවා. සුවසේම සසුන් බඹසර වාසී පිණිසත් ධර්ම අවබෝධයේ පිණිසත් මේ පුණ්‍ය ධර්මිය එකසේ උපකාර වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධම්ම පූජා සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටත් ඒ වගේම
අද දින ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප வாහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික හැම දෙනාටත් මේ පින් අයිති වේවා. ඒ වගේම ලංකා වාසී ලෝ වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත ලබත්වා, සුවසේම ජීවිත ගත කරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන සත්පුරුෂ ඇසුර ලැබමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව සියලු දෙනාටම උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.